පදාර්ථයේ ගුණ පාඩමට අදාළව කලින් කතා කරා දුෂ්ශ්‍රාවිතාවය පිළිබඳ සිද්ධාන්ත කොටස් හා ගැටළු විස්තරන්නේ කොහොමද කියලා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රත්‍යස්ථතාවය. ඒ කියන්නේ පදාර්ථයේ ගුණ පාඩමේ පළවෙනි කොටස ප්‍රත්‍යස්ථතාවය කියන කොටස. ඊතර ප්‍රත්‍යස්ථතාව කියන කොටස සිද්ධාන්ත හා ගැටළු විස්තීම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මුලින් පළවෙනි අවස්ථාව සිද්ධාන්ත කොහොමද දෙන්නේ කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රත්‍යස්ථතාව කියන පාඩම ගොඩාක් සිද්ධාන්ත නැහැ. සිද්ධාන්ත කීපයක් තියෙනවා. අපි ඒක කතා කරලා සංකීර්ණ සිද්ධාන්ත ටික කියන කතා කරලා අපි ගැටළු වලට යනවා. ඒතර අපි නෝට් එකේ මුලින්ම තියෙනවා ප්‍රත්‍යස්ථතාව කියලා කියන්නේ මොකක්ද කියලා. ද්‍රව්‍ය මත බාහිර බලය යෙදුව විටෙහි දිග වෙනස් වීම, වර්ගඵලය වෙනස් වීම, හැඩය වෙනස් වීම, පරිමාව වෙනස් වීම වැනි වෙනස් වීමක් සිදු වී බාහිර බලය ඉවත් කළ විට ආපසු ඉබේ මුල් තත්ත්වයට පත්වීමේ ගුණය ප්‍රත්‍යස්ථතාව නිසා. කියන්නේ අපි යම්කිසි ද්‍රව්‍යයක් මත කක්කරි ද්‍රව්‍යයක් මත අපි රබර් පටියක් ගත්තොත් එහෙනම් අපි රබර් පටියක් ඇදලා ඉවර වෙලා එයාගේ බලය අත්තරියට පස්සේ එයා ආයෙත් මුල් පිහිටීමට එනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි අපි උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. ඒතර ප්‍රත්‍යස්ථතාව කියලා කියන්නේ ද්‍රව්‍යයක් විතර බාහිර බලයක් යොදලා එහි දිග වෙනස් වෙලා එක්ක වර්ගඵලය වෙනස් වෙලා එක්ක හැඩය වෙනස් වෙලා හැඩය වෙනස් වීම පරිමාව වෙනස් වීමක් කියලා ආයෙත් මුල් තත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් එයාට රබර් වල ගොඩක් ප්‍රත්‍යස්ථ ගුණය වැඩි රබර් වල. ඒතර අපි ඒ කියනවා ඒක ප්‍රත්‍යස්ථතාවය කියලා. ඒතර අපි මුලින්ම අපි කතා කරනවා යාන්ත්‍ර විද්‍යාවේදී අපි යාන්ත්‍ර විද්‍යාවේදී කතා කරනවා දුන්නක. මෙහෙම දුන්නක් කෙල්ලලා දිනනකොට මේ දුන්නක ඇතිවන විතතිය E නම් අපි ගන්නවා T = KE. අපි එහෙම දෙයක් කතා කරා. දුන්නක ඇතිවන ආතතිය KE. ඒතර මේ දුනු නියතය කියන්නේ මෙන්න මේ දුනු නියත මෙන්න මේ K කියන එකට අපි කිව්ව දුනු නියතය. එතකොට අපි කිව්ව විතතිය වැඩි කිරීම දුනු නියතය සමානයි මේ දුන්න මත ඇති වුණ ආතතිය. මෙන්න මේ දුනු නියතය කියන එක නා රඳාපවතින සාධක කීපයක් කියනවා. අපි ඒකට යාන්ත්‍ර විද්‍යාවේදී රඳාපවතින සාධක කතා කරන්නේ නැහැ. මොකද අපි එකම දුන්න සලකනවා. එකම දුන්නක් සැලකුවොත් එහෙම ඒ දුන්න අවස්ථා දෙකකදී පාවිච්චි කරොත් එයාගේ දුනු නියතය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි කතා කරා දුන්නක් අර්ධයක් කපලා අපි පාවිච්චි කරොත් එහෙම එයාගේ දුනු නියතයගේ වෙනස් වෙනවා. ඒ වගේම එයාගේ දිග දෙගුණයක් කරොත් එහෙම දුනු නියතයගේ වෙනස් වෙනවා. ඒ විනාශ වෙන විදිහ අපි කතා කරන්නේ අපි අනිවාර්යයෙන්ම ප්‍රත්‍යස්ථතාවයේ සමීකරණයක් යොදා ගන්න වෙනවා. ඒ සමීකරණත් අපි අද කතා කරනවා. එතකොට ඒ නිසා මෙන්න මේ දුනු නියතය කියන එක නා යම්කිසි මේ දුන්නේ යම්කිසි භෞතික ගුණ කීපයක් මත රඳාපවතිනවා. අන්නේ භෞතික ගුණ කීපය. ඒ කියන්නේ රඳාපවතින භෞතික ගුණ කීපය ගැන කතා කරන්නේ ප්‍රත්‍යස්ථතාව කියන පාඩමේදී. අපි කතා කරමු ඉස්සරහට කොහොමද තියෙන්නේ කියලා. එතකොට අපි මුලින්ම කියනවා එයාලගේ බාහිර බලයකට දැන් වස්තුවකට අපි දිශාවක් ඔස්සේ බලය අපි ඒකට කියන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම අපි වස්තුවක් තියෙන කම්බියක් තියෙනවා. අපි කම්බියකට මෙහෙම මෙයාට F කියලා බලයක් ගන්නවට පස්සේ කම්බියේ දිග වැඩි වෙනවා. කම්බිය ඇතුළේ අර දුන්නකට වගේ තමයි. එතකොට දිගෙහි දිශාව ඔස්සේ බලයක් යදුවට පස්සේ දිග වෙනස් වී නැත්නම් එයා ආතන්න ප්‍රත්‍ය බලයට ආතන්න වික්‍රියාවකට බඳු වී නැතේ කියලා. එතකොට අපි දැන් කතා කරනවා ප්‍රත්‍ය බලය කියන්නේ මොකක්ද? ඒතර ප්‍රත්‍ය බලය කියලා කියන්නේ අපි පස්සේ මේ කතා කරනවා. ප්‍රත්‍ය බලය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. එතකොට අපි කම්බියකට මේ වගේ F කියලා බලයක් දැම්මොත් එහෙම අපි කියනවා මේ කම්බිය ආතන්‍ය ප්‍රත්‍ය බලයකට ලක් වෙලා තියෙනවා. එතකොට එයාට අපි එහෙම දිග ඔස්සේ බලයක් දැම්මට පස්සේ එයාගේ දිග වැඩි වෙනවා. මොකද එයා ඇදීමකට ලක් වෙනවා. එතකොට අපි කියනවා එයා ආතන්න වික්‍රියාවකට ලක් වෙනවා කියලා. ඒක වික්‍රියාව කියලා කියන්නේ ප්‍රත්‍ය බලය කියලා කියන්නේ F බෙදීමයි. වික්‍රියාව කියලා කියන්නේ E බෙදීම L. අපි ඒක ඉස්සරහදී කතා කරනවා. වික්‍රියාව කියලා කියන්නේ E බෙදීම L. E කියලා කියන්නේ විතතිය. එතකොට මෙයා අපි කම්බියකට F බලයක් දැම්මට පස්සේ ආට විතතියක් ඇති වෙනවා E කියලා. එතන එයාගේ ආරම්භක සිම්පල් L නම් අපිට ලියන්න පුළුවන් වික්‍රියාව කියලා කියන්නේ E බෙදීම. ඒක නිසා අපි මෙහෙම F බලයක් දැම්මොත් එහෙම කම්බියකට දිගෙහි දිශාව ඔස්සේ එයා ආතන්න ප්‍රත්‍ය බලයකට ලක් වෙලා ආතන්න ප්‍රත්‍ය බලයකට ලක් වෙනවා. ඒක නිසා ඒ කියන්නේ අපි F බලය නිසා එයාට ආතන්න ප්‍රත්‍ය බලයක් වෙනවා. ඒක නිසා එයාට ආතන්න වික්‍රියාවක් වෙනවා කියලා අපි සලකනවා. ඒ වගේම පෘෂ්ඨය වලට ස්පර්ශීය බලයක් එදුවිද. ඒතකොට යම්කිසි තහඩුවකට හරි මොකක් හරි ද්‍රව්‍යයකට පෘෂ්ඨය ඔස්සේ අපි ස්පර්ශීය බලයක් දැම්මම පස්සේ අපි ඒකට කියනවා එයා විරූපණ ප්‍රත්‍ය බලය කියලා. ඒකට අපි කියනවා විරූපණ ප්‍රත්‍ය බලයක් කියලා.
ඊට පස්සේ අපි පෘෂ්ඨ වලට ලම්බකව බලයක් එදුවට පස්සේ පීඩනයක්. එතකොට අපි දැන් මේ වගේ ඝනකයක් අරගෙන මෙයාට ස්පර්ශවක් බලයක් දැම්මොත් අපි කියන එයාට විරූපණ ප්‍රත්‍යය බලයක් දෙනවා. අපි ඒක ඉස්සරහදී කතා කරන විරූපණ ප්‍රත්‍යය බලය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපි යම්කිසි වස්තුවකට ලම්බකව බලයක් දෙනවා. පීඩනය. අතන ලම්බක බලයක් දැම්මම මට පීඩනයක් ඇති වෙනවා. එහෙම අපි ලම්බකව බලයක් දැම්මොත් අපි කියන එයාට නිකර ප්‍රත්‍යය බලයක් ඇති වෙනවා. නිකර වික්‍රියාවල ලක්ෂණ. එතකොට ස්පර්ශයේ දිශාව ඔස්සේ බලයක් දැම්මොත් මෙයාට විරූපණ ප්‍රත්‍යය බලයක් ඇති වෙලා විරූපණ වික්‍රියාවක් ඇති වෙනවා. එතකොට ලම්බකව බලයක් දැම්මොත් අපි කියන එයාට නිකර ප්‍රත්‍යය බලයක් ඇති වෙලා නිකර වික්‍රියාවල ලක්ෂණ. කියලා අපි ඉස්සරහදී කතා කරනවා මේ ආතන්න ප්‍රත්‍යය බලය කියලා කියන්නේ මොකද්ද? විරූපණ ප්‍රත්‍යය බලය කියලා කියන්නේ මොකද්ද? නිකර ප්‍රත්‍යය බලය කියන්නේ මොකක්ද? ඒතර අපි මුලින්ම කතා කරමු ආතන්න ප්‍රත්‍යය බලයට ආතන්න වික්‍රියාවකට ලක්වීම පිළිබඳව. එතකොට ආතන්න බලය කියලා අපි ගත්තේ මොකක් හරි කම්බියකට යම්කිසි දිශාවක් ඔස්සේ බලයක් දාන එක. එතකොට අපි මේ වගේ කම්බියක් තියෙනවා කියලා සලකනවා. මේ වගේ කම්බියක් සලකලා ඉවර වෙලා මේ කම්බියට අපි දානවා F කියලා බලයක්. මේ කම්බියට අපි දෙපැත්තට F කියලා බලයක් දානවා. F කියලා බලයක් දැම්මට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙයාගේ අපිට මේක මැදින් කඩන්න පුළුවන් මේ කම්බිය. ඇත්තටම දැන් මේ කම්බිය සමතුලිතව තියෙන. කම්බියට මේ පැත්තට F බලයක් දාලා දෙනවා මේ පැත්තට F බලයක් දාලා දෙනවා. අපි මේ කම්බිය කඩනවා දැන් දෙකකට. එතකොට මෙයාගේ අපි මේ කම්බිය කැඩුවට පස්සේ මෙයාගේ මෙන්න මේ කොටස මත මේ වගේ බල ඇතුළු. මේ කොටස මත මේ වගේ බල ඇතුළු. ඒ කියන්නේ මේ දැන් මෙහෙම අපි කම්බියක් ගත්තට පස්සේ මේ කම්බිය හැමතැනම මේ F කියන ආතතිය ඇති වෙනවා. ඒ කියන්නේ මේ අපි මේකෙන් පෙන්නන්නේ අපි මේ කම්බියකට දෙපැත්තට F කියලා බල දෙකක් දැම්මොත් එහෙම මේ කම්බියේ ආතතිය F වෙනවා. එතකොට මේ කම්බියේ මේ F බලය අපි දාන F බලය මේ කම්බියේ හැමතැනටම යෙදෙනවා. එතකොට දැන් මෙතන සමතුලිත මේ කැලේ සමතුලිතතාව සලකනකොට මේ කොට සමතුලිත නම් මෙන්න මේ බල ටිකේ සංප්‍රයුක්ත F බලයට සමාන වෙනවා. ඒ වගේම මේ කොටස සමතුලිතතාව සලකනකොට මේ කොටස සංප්‍රයුක්ත F බලයට සමාන වෙනවා. ඒක නිසා කල්පිත වෙන්කලේටින් කොටසක් සමතුලිතව පවතිනවා නම් එතකොට මේ F බලය සමාන වෙන්න ඕන මෙන්න මෙතනින් ගෙදෙන සංප්‍රයුක්ත මේ බල ටිකේ සංප්‍රයුක්තය. එතකොට මේ F බලය සමාන වෙන මේ බල ටිකේ සංප්‍රයුක්තය. එතකොට ඒක නිසා මේ රූපය අද ගන්න පුළුවන් ඔය පළවෙනි පිටුවේ තියෙන හිඩසේ. ඒකේ තියෙනවා කල්පිත වෙන්කල විට එන්නේ කොටසක් සමතුලිතව පවතින්නේ අපේ උදන බලය සහ අනෙක් කොටසේ අංශු මගින් නෙදෙන ආකර්ෂණ බලවල සංප්‍රයුක්තය මගින්. මෙම ආකර්ෂණ බලවල සම්මාතතිය මේ ආකර්ෂණ බල අපි ආතතිය ලෙස එතකොට ඉහත අවස්ථාවේ ආතතිය අපි යදු බලයට සමාන වෙනවා. එතකොට ඒක නිසා මේම කම්බියක ඇතිවන බලය අපි කියනවා කම්බිය ආතතියට සමාන වෙනවා. අන්තිමටම කියන්න පුළුවන් මෙහෙම කම්බියකට අපි F කියලා බල දෙකක් දැම්මොත් එහෙම මේ කම්බිය හැමතැනකම ආතතිය F බලයට සමාන වෙනවා. ඒක නිසා සෑම ස්ථානයකම ආතතිය එකම අගයක් ගනි. සෑම අංශුවක් මතම දිගෙහි දිශාව ඔස්සේ ක්‍රියා කරන බල එකම අගයක් ගනි. මේ නිසා සෑම අංශු දෙකක් අතරම පරතරය සමාන ලෙස වැඩි වීමෙන් සම්පූර්ණ දිග වැඩි වීම සිදු වෙනවා. මේ අනුව දිග වැඩි වීම පහස සඳහා සාධක මත නතරයි. එතකොට ඒක නිසා දැන් වෙන්නේ අපි ඇත්තටම කතා කරොත් එහෙම මෙහෙම අපි කම්බියකට F කියලා බල දෙකක් දැම්මොත් එහෙම මේ කම්බියේ සෑම ලක්ෂයකටම මේ ආතතිය බලපානවා. අපි යොදන බාහිර බලය බලපාන මේ කම්බියේ සෑම ලක්ෂයකටම. එතකොට මේ කම්බියේ සෑම ලක්ෂයකම අණු දෙකක් අතර පරතරය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ කම්බියේ හැමතැනම විතතියක් ඇති වෙනවා. එතකොට මේ කම්බියේ හැමතැනම විතතියක් ඇති වෙනකොට අපි කියනවා මේ කම්බියේ හැමතැනම අණු අතර පරතරය වැඩි වීමක් සිදු වෙලා ඒ අණු අතර පරතරය වැඩි වීමේ සංප්‍රයුක්තය තමයි අපි විතතිය කියලා සම්පූර්ණ කම්බියේ විතතිය කියලා ගන්න. ඒතර අපි මේ කතා කරේ එහෙම බලයක් දැම්මොත් මේ F බලය මේ ආතතිය මේ කම්බියේ හැමතැනම ආතතියට සමාන වෙනවා. එතකොට ඒ නිසා හැම කොටසක්ම මේ කම්බියේ හැම ලක්ෂයක්ම ආතතියකට ලක් වෙනවා. ඒ කියන්නේ හැම ලක්ෂයකම විතතියකට ලක් වෙනවා. ඒක නිසා අණු අතර පරතරය වැඩි වෙනවා. ඒ අණු අතර පරතරය වැඩි වීමේ සංප්‍රයුක්තයට අපි කියන විතතිය. අපිට අන්තිමට දෙනවා මේ අනුව දිග වැඩි වීම පහත සඳහන් සාධක මත නදාපවතී. ඒක නිසා මේ කම්බියේ දිග වැඩි වෙනවා. මේ කම්බියේ වැඩි වෙන දිග අපිට කියලා තියෙනවා සාධක හතරක්. එක තමයි යෙදූ බලය. යෙදූ බලය මත නදාපවතිනවා. දෙවෙනි එක හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය මත නදාපවතිනවා. තුන්වෙනි එක ආරම්භක දිග මත. ආරම්භක දිග. හතරවෙනි එක සැදියදී ප්‍රබල. අපි දැන් කතා කරා
දණ්ඩක් අපි කම්බියකට අපි මොනවා හරි F කියලා දිග ඔස්සේ බලයක් දැම්මට පස්සේ එයාගේ සිදුවන විත්තිය යෙදූ බලය මත රඳා පවතිනවා. ඒ වගේම හරස්කඩ වර්ග බලය මත රඳා පවතිනවා. එයාගේ ආරම්භක දිග මත රඳා පවතිනවා. ඒ වගේම සැදී ඇති ද්‍රව්‍ය මත රඳා පවතිනවා. එතකොට අපි විත්තිය E කියලා ගත්තොත් එimhe E කියන එක නා යෙදූ බලය F, හරස්කඩ වර්ග බලය A, යෙදූ බලය F, හරස්කඩ වර්ග බලය A, ආරම්භක දිග L, ද්‍රව්‍ය කියන එක නා මත රඳා පවතිනවා. එතකොට ඒක නිසා විත්තිය කියන එක මේ කම්බියක ඇති වෙන විත්තිය කියන එක අපිට මෙන්න මේ සාධක හතර මත රඳා පවතිනවා. එතකොට මේ සාධක හතර මත රඳා පවතින සම්බන්ධයක් අපි ගන්නවා. අපි දැන් කිව්වොත් අපිට රඳා පවතිනයි කියලා දුන්නොත් එහෙම අපිට ඒ රඳා පවතින විදිය සමානුපාතිකයි F, E කියන එක නා සමානුපාතිකයි F, E කියන එක නා සමානුපාතිකයි. ඒ වගේ අපිට දෙන්න ඕන සම්බන්ධයක් ගන්න. එතකොට අපිට E කියන එක නට මේ හතර සම්බන්ධ කරලා E කියන එක නට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒක තමයි අපි ඊළඟට ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට කියලා තියෙනවා මෙතන ඊළඟට අපි කතා කරනවා ආතන්න ප්‍රත්‍යය බලය කියන්නේ මොකද? ඉතින් අපි කලිනුත් කතා කරා ආතන්න ප්‍රත්‍යය බලය කියලා කියන්නේ මොකද්ද කියලා. ආතන්න ප්‍රත්‍යය බලය කියලා කියන්නේ ආතන්න අභිලම්බ බලය. F බෙදීම A. එතකොට අභිලම්බ බලය බෙදීම හරස්කඩ වර්ග බලය. එතකොට අපි දැන් මෙහෙම කම්බියකට අපි F කියලා වර්ගවල F කියලා බලයක් දැම්මොත් එහෙම එයාට අභිලම්බ වර්ග බලය. ඒ කියන්නේ මේ වර්ග බලයට ලම්බක බලය තමයි අපි ගන්නෙ ප්‍රත්‍යය බලය වෙනකොට. එතකොට මතක තියාගන්න F බෙදීම A කියනකොට මේ F කියන එක නා අභිලම්බ බලය. ඒක නිසා ආතන්න ප්‍රත්‍යය බලය සමානයි අභිලම්බ බලය බෙදීම හරස්කඩ වර්ග බලය. ඉතින් අපිට ආතන්න වික්‍රියාව කියන එක නේ. ඉතින් අපි කතා කරා කලින් අපි කම්බියකට දිග ඔස්සේ බලයක් දැම්මට පස්සේ ආතන්න ප්‍රත්‍යය බලය නිසා ආතන්න වික්‍රියාවක් ඇති වෙනවා. ඉතින් ආතන්න වික්‍රියාව කියන එක අපිට කියලා තියෙනවා. ආතන්න වික්‍රියාව කියන එක නා සමානයි E බෙදීම. ඒ කියන්නේ විතතිය බෙදීම මුල් දිග. ඒක නෝට් එකේ දීලා දිනවා විතතිය බෙදීම මුල් දිග සමානයි ආතන්න වික්‍රියාව. එතකොට සමහර ද්‍රව්‍ය සඳහා එක්තරා සීමාවක් සඳහා ආතන්න ප්‍රත්‍යය බලයට ආතන්න වික්‍රියාව දක්වන අනුපාතය නියතයි. මෙන්න මේක තමයි අපේ සම්බන්ධය. ඉතින් අපිට කියලා තියෙනවා යම්කිසි සීමාවක් දක්වා මේ ආතන්න ප්‍රත්‍යය බලය කියන්නේ අපි කම්බියකට F කියලා වර්ග බලයක් F කියලා බලයක් දැම්මට පස්සේ ඇති වෙන ආතන්න ප්‍රත්‍යය බලය බෙදීම ආතන්න වික්‍රියාව කියන එක නා යම්කිසි සීමාවක් වෙනකන් නියතයකට සමානයි. අන්න ඒ නියතයට අපි කියනවා ද්‍රව්‍ය යම්මාපාතය කියලා. එතකොට ඒ සීමාව සමානුපාතික සීමාව කියලා අපි කියු යම්කිසි සීමාවකට අඩත්ව ආතන්න ප්‍රත්‍යය බලය වෙනම ආතන්න වික්‍රියාව කියන එක නා බෙදීම ඒ දෙක අතර අනුපාතයේ නියතයකට සමානයි. අන්නේ නියතයට අපි කියනවා යම්මාපාංකය කියලා. එතකොට මේ සීමාවට අපි කියන ඒතර සමානුපාතික සීමාව දක්වා ආතන්න වික්‍රියාව බෙදීම ආතන්න ප්‍රත්‍යය බලය කියන එක නා නියතයක්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් යම්මාපාංකය. යම්මාපාංකය සමානයි ආතන්න ප්‍රත්‍යය බලය. මේක නෝට් එකේ ලියා ගන්න ඕනේ. ආතන්න ප්‍රත්‍යය බලය බෙදීම ආතන්න වික්‍රියාව. ආතන්න වික්‍රියාව. ආතන්න ප්‍රත්‍යය බලය බෙදීම ආතන්න වික්‍රියාව. එතකොට ගැමා සමානයි F බෙදීම A බෙදීම E බෙදීම L. අපිට එතන ලියන්න පුළුවන් FL බෙදීම A. එතකොට අපි ලියන්න පුළුවන් යම්මාපාංකය සමානයි ආතන්න ප්‍රත්‍යය බලය බෙදීම ආතන්න වික්‍රියාව. එතකොට අපිට ලියන්න පුළුවන් යම්මාපාංකය කියලා කියන්නේ අපි මේ ගන්න ගැමා කියලා. එතකොට F බෙදී ආතන්න ප්‍රත්‍යය බලය කියලා කියන්නේ F බෙදීම A. වික්‍රියාව කියලා කියන්නේ E බෙදීම A. එතකොට අපිට එතන ලියන්න පුළුවන් ගැමා සමානයි FL බෙදීම AE කියලා. මේක තමයි අපිට ප්‍රත්‍යස්ථාප හම් වෙන සමීකරණය. මේක තමයි ප්‍රධාන සමීකරණය. එතකොට මේ සමීකරණය අපිට මෙහෙම ලියන්න පුළුවන්. දැන් අපිට මේක ලියා ගන්න පුළුවන් නෝට් එකේ F ගැමා සමානයි FL FA බෙදීම F බෙදීම A E බෙදීම L. එතකොට අපිට මෙතනින් එනවා ගැමා සමානයි FL බෙදීම A. ගැමා සමානයි FL බෙදීම A වල අපි ලියන්න පුළුවන් ඔතන E කියන එක නා ලියන්න පුළුවන් මෙහෙම. A ගැමා බෙදීම F. අපිට F කියන එක නා උක්ත කරන්න පුළුවන්. F සමානයි ගැමා AE බෙදීම L. F කියන එක නා සමානයි ගැමා A බෙදීම L dot ගැමා A බෙදීම L dot E. එතකොට ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් F කියන එක නා සමානයි ගැමා AE බෙදීම L ගැමා A බෙදීම L dot E. එතකොට මේක අපිට ලියන්න පුළුවන් F සමානයි kx. අපි ඇත්තටම දුනු නියතය අපි ආර්ද්‍ර විද්‍යාවේ කතා කර දුනු නියතය කියන්නේ මෙන්න මේ
gamma e a බෙදීම l කියන. එතකොට අපි යාන්ත්‍ර විද්‍යාවේදී කතා කර gamma යුණු නියතය කියන්නේ gamma a බෙදීම l කියන. ඒක නිසා gamma a බෙදීම l කියන එක සමානයි දුනු නියතයට. ඒකේ තමයි අපි අර කලින් යාන්ත්‍ර විද්‍යාව සමහර ගණන් හදනකොට අපි පාවිච්චි කරන්නේ gamma a බෙදීම l කියන එක සමානයි දුනු නියතය කියලා. අපි ඒක එතකොට අපිට පාවිච්චි කරලා දුන්නක් දෙකට කැපුවට පස්සේ අපිට කොහොමද දුනු නියතය වෙනස් වෙන්නේ කොහොමද කියලා අඳුර ගන්න අපිට මේ සිද්ධාන්තය දැනගන්න. ඒක නිසා අපිට දැන් ප්‍රත්‍යස්ථාවට අදාළ ප්‍රධාන සමීකරණය gamma සමානයි fl බෙදීම a කියන එක නේ මේක මතක තියාගන්න පුළුවන් අපිට කොහොමද එන්නේ කියලා. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ වාහනයේ කම්බියක් මත ක්‍රමයෙන් වැඩි කරන බලයක් යටතේ විතතිය වෙන අපි ප්‍රත්‍යා බලයේදී වික්‍රියා ප්‍රස්ථාරගත කරනවා. ඒ කියන්නේ අපි කම්බියක් අපි වාහනයේ කම්බියක් අරගෙන අපි ඒකයි කතා කරන්නේ ඊළඟට වාහනයේ කම්බියක් අරගෙන අපි වාහනයේ කම්බියක් අරගෙන ඉවරලා වාහනයේ කම්බියක් අපි අරගෙන ඉවරලා එයාගේ ඒ වාහනයේ කම්බියට අපි බලයක් දාලා ස්පර්ශීය බලයක් දාලා වාහනයේ කම්බියට අපි ස්පර්ශීය බලයක් දාලා ඒ වාහනයේ කම්බියේ ප්‍රත්‍යා බලය ඒතර වික්‍රියා විදිහේ ප්‍රත්‍යා බලය ප්‍රස්ථාර කරනවා. මේක අපිට සිලබස් එකේ දීලා තියෙන එක ප්‍රත්‍යා බලය වික්‍රියා ප්‍රස්ථාර තමයි කතා කරන්න කියලා දීලා තියෙනවා. ප්‍රත්‍යා බලය මේක අපි ගන්නවා වික්‍රියා. ප්‍රත්‍යා බලය කියලා කියන්නේ F බෙදීම A වික්‍රියාව කියන්නේ E බෙදීම. ඒ ප්‍රත්‍යා බලය හා වික්‍රියාව අතර ප්‍රස්ථාරය මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක්. ඔක තමයි අපේ ප්‍රස්ථාරය. ප්‍රත්‍යා බලය හා වික්‍රියාව අතර ප්‍රස්ථාරය. ප්‍රත්‍යා බලය හා වික්‍රියාව අතර ප්‍රස්ථාරය මේ වගේ ප්‍රස්ථාරයක් විදිහට අපිට අඳින්න පුළුවන්. එතකොට මේ ප්‍රස්ථාරයේ එක එක ලක්ෂ්‍ය කියන්නේ අපි දැන් මේ ඇඳලා තියෙන්නේ වාහනයේ කම්බියකට අපි ආතතිය මේ දිග ඔස්සේ බලයක් දැම්මට පස්සේ F කියලා දිග ඔස්සේ බලයක් දැම්මට පස්සේ ඒ වාහනයේ කම්බිය මත බලයක් දිග ඔස්සේ බලයක් දැම්මට පස්සේ ඇතිවෙන ප්‍රත්‍යා බලය එතකොට අපිට F බලය වෙනස් වෙනකොට ප්‍රත්‍යා බලය වෙනස් වෙනවා. අපි මේ බලය වෙනස් කරනවා. ප්‍රත්‍යා බලය වෙනස් වෙනකොට ඒ කියන්නේ F බලය වෙනස් වෙනකොට ප්‍රත්‍යා බලය වෙනස් වෙනවා. එතකොට E කියන එක වෙනස් වෙනකොට වික්‍රියාව වෙනස් වෙනවා. එතකොට ප්‍රත්‍යා බලය වෙනස් වෙනකොට වික්‍රියාව වෙනස් වෙනවා. එතකොට මේ දෙක අතර ප්‍රස්ථාරයක් දෙන්න පස්සේ මේ වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට පරීක්ෂණාත්මක වෙන්නේ. එතකොට මේකේ අපි ලකුණු කරන්න පුළුවන් A E B B dash මෙතන මේ ප්‍රස්ථාරය ගොඩක් වැදගත් ප්‍රස්ථාරයක්. එතකොට මේ ප්‍රස්ථාරයේ A කියන ලක්ෂය මොකක්ද? A කියන ලක්ෂය මොකද්ද? E කියන ලක්ෂය මොකද්ද? B කියන ලක්ෂය මොකද්ද? B dash කියන ලක්ෂය මොකද්ද? D කියන ලක්ෂය මොකද්ද කියලා අපි වෙන වෙනම හඳුන්වන්න යන්නේ. එතකොට මෙතන දීලා තියෙනවා A කියලා කියන්නේ සමානුපාතික සීමා. මේක A කියලා කියන්නේ සමානුපාතික සීමාව. B කියලා කියන්නේ ප්‍රත්‍යස්ථ සීමාව. C කියලා කියන්නේ එතකොට E කියලා කියන්නේ ප්‍රත්‍යස්ථ සීමාව. B කියලා කියන්නේ අවනති ලක්ෂය. ඒක නෝට් එකේ දීලා තියෙන O කියලා කියන්නේ ભેදක ලක්ෂය. D කියලා කියන්නේ උපරිම භාරයේ යෙදු ලක්ෂය. ඒතර අපිට A කියන එක නා සමානුපාතික සීමාව කියලා ලියන්න පුළුවන්. E කියලා කියන්නේ ප්‍රත්‍යස්ථ සීමාව. B කියලා කියන්නේ අවනති ලක්ෂය. O කියලා කියන්නේ අපි ඔතන ඇත්තටම අපි O කියලා ගත්තේ මෙයාගේ මේ ලක්ෂ්‍ය මෙතන D කියන එක නේ. ඇත්තටම D කියන එක නේ තමයි උපරිම භාරයේ යෙදු ලක්ෂය. අපිට ඔය මෙතන ඕනේ මෙතන මෙන්න මේ ලක්ෂය. මේ ලක්ෂය අපි කියනවා ભેදක ලක්ෂය කියලා. ඒතර ભેදක ලක්ෂය කියලා කියන්නේ හේතුව තමයි එතනින් තමයි වාහනයේ කම්බිය කැඩෙන්න පටන් ගන්නේ. ભેදක ලක්ෂය. අපි මේ ලක්ෂ්‍ය ටික බලමු කොහොමද එන්නේ කියලා. මේ ලක්ෂ්‍යවල විස්තරය මොකක්ද කියලා මේ ලක්ෂ්‍යවල ලක්ෂ්‍ය කියන්නේ මොනවද කියලා පොඩ්ඩක්. ඒතර A කියන එක නා සමානුපාතික සීමාව. A කියලා කියන්නේ සමානුපාතික සීමාව. ඒතර A ලක්ෂයට අනුරූප බලය දක්වා බලය ක්‍රමයෙන් වැඩි කරන විට සමානුපාතික විතතිය වෙනවා. එතකොට මෙන්න මේ දක්වා මෙන්න මේ අවස්ථාව දක්වා විතතිය මෙන්න මේ ලක්ෂය දක්වා A ලක්ෂය දක්වා
විතති ප්‍රත්‍යය බලයේ සමානුපාතික වික්‍රියාව. ඒක තමයි අපිට කියලා තියෙන්නේ සමානුපාතික සීමාව කියලා. අපි එතකොට අන්න ඒක තමයි අපි කිව්වේ ගැමා කියලා. අපි කිව්වේ අර ගැමා කියන එක නා ගැමා සමානයි FL බෙදීම A කියන එක නා සත්‍ය වෙන යම් කිසි සීමාවක් යටතේ කියලා. අන්නේ සීමාව තමයි සමානුපාතික සීමාව. ඒකනේ මේ ප්‍රස්තාරේ මෙන්න මේ ලක්ෂය දක්වා ප්‍රත්‍යය බලයේ සමානුපාතික. ඒතකොට ගැමා සමානයි FL බෙදීම A නම් ගැමා කියන නියතයක් නිසා ඒතර ගැමා කියන එක නා ද්‍රව්‍ය මත රඳාපවතින. මේ සමාප මේ යම්මාපාන්ති කියන එක නා ද්‍රව්‍ය මත රඳාපවතිනවා. ඒතර ඒක නිසා FL සමානුපාතිකයි. ඒතර F බෙදීම L. ඒතර ගැමා සමානයි F බෙදීම A E බෙදීම L නිසා. ඒතර ප්‍රත්‍යය බලයේ වික්‍රියාව අනුපාතයේ නියතයක් කියලා කියන්නේ ප්‍රත්‍යය බලයේ සමානුපාතිකයි වික්‍රියාව. ඒ කියන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව දක්වා ප්‍රත්‍යය බලයේ සමානුපාතිකයි වික්‍රියාව. ඊට පස්සේ අපි ගන්නවා මෙයාගේ එතකොට ඒක නිසා අපි මෙතන මේ මෙන්න මේ අවස්ථාව දෙකේදී. එතකොට ඒ සමානුපාතික සීමාව වෙනකන් මෙයාගේ ප්‍රත්‍යය බලයේ සමානුපාතික නිසා වික්‍රියාවට අපිට ලියන්න පුළුවන් සමානුපාතික සීමාව තුළදී යොදන බලය ඇතිකරන විතතියට සමානුපාතික. එතකොට සමානුපාතික එතකොට A ලක්ෂයේදී වෙන්නේ A ලක්ෂය වෙනකන් බලය අපි ක්‍රමයෙන් වැඩි කරනකොට එතකොට එයාගේ විතතියක් සමානුපාතික සීමාව දක්වා ප්‍රත්‍යය බලයේ සමානුපාතිකයි වික්‍රියාවට. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම. එතකොට ගැමා සමානයි F බෙදීම A E බෙදීම L. එතකොට අපිට කියන්න F බෙදීම A සමානුපාතිකයි E බෙදීම L කියලා. එතකොට මේ A කියන එක නම් නියතයක් L කියන එක නම් නියතයක්. A කියන එක නම් නියතයක් L කියන එක නම් නියතයක් නිසා අපිට ලියන්න පුළුවන් F සමානුපාතිකයි. ඒක නිසා අපිට ඒ සිද්ධාන්තෙම අපිට ගන්න පුළුවන් සමානුපාතික සීමාව දක්වා බලයේ සමානුපාතික විතතිය. ඒ කියන්නේ දැන් මෙතන අපි අද තියෙන ප්‍රත්‍යය බලය වික්‍රියාවයි. ඒ වගේම බලයේ සමානුපාතිකයි විතතිය කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා අපි ඒකට කියන්නේ හුක් නියමය කියලා. ඒතර හුක් නියමය කියන්නේ සමානුපාතික සීමාව තුළදී යොදන බලය ඇති කරන විතතියට සමානුපාතික. ඒ නිසා අපිට ඒකෙන් අලුත් සිද්ධාන්තයක් ගන්න පුළුවන් හුක් නියමය කියන එක. ඒතර උතන නෝට් එකේ දීලා තියෙන හුක් නියමය කියන එකේ තියෙනවා බලය සමානුපාතිකයි විතතිය සමානුපාතික සීමාව තුළදී බලය සමානුපාතිකයි විතතිය. ඒක නිසා අපිට ලියන්න පුළුවන් F සමානුපාතිකයි B F සමානයි එතන අපිට බලය හා විතතිය අතර ඔය වගේ ප්‍රස්තාරයක් අදින්න පුළුවන්. එතකොට මේක අපි ගත්තේ මෙහෙමයි. අපි මුලින්ම කතා කරා යම්මාපාංකය කියන එකේදී යම්මාපාංකයේ සමානයි ප්‍රත්‍යය බලයේ බෙදීම වික්‍රියාව කියන එක නා. එතකොට ප්‍රත්‍යය බලයේ බෙදීම වික්‍රියාව කියන එකේ අනුපාතයට සමානයි යම්මාපාංකය. යම්මාපාංකය කියන්නේ ද්‍රව්‍ය මත රඳාපවතින නියතයක්. එතකොට ප්‍රත්‍යය බලය හා වික්‍රියා ප්‍රස්තාරය අපි A ලක්ෂය කියලා ලක්ෂයක් ගත්තා. මේ ලක්ෂයට අපි කියන සමානුපාතික සීමාව කියලා. එතකොට අපි අතනදි කිව්වා යම්මාපාංකයේ සමානයි ප්‍රත්‍යය බලයේ බෙදීම වික්‍රියාව කියන අනුපාතයට සමාන වෙන්නේ යම්කිසි සීමාවක් වෙනකන්. ඒ සීමාව අපි කෝ සමානුපාතික සීමාව කියලා. එතකොට මේ ප්‍රස්තාරය දැන් අපි ඒ සමානුපාතික සීමාව කියන එක නා මාක් කරලා තියෙනවා A කියලා. එතකොට මේ A දක්වා ප්‍රත්‍යය බලය කියන එක නා ප්‍රත්‍යය බලය හා වික්‍රියාව කියන අනුපාතයේ නියතයක්. ඒ කියන්නේ ප්‍රත්‍යය බලය සමානුපාතිකයි වික්‍රියාවට. එහෙනම් මේ කම්බියේ වර්ගඵලය හා මුල් දිග නියතයක් නිසා අපිට ලියන්න පුළුවන් මේ සමානුපාතික සීමාව දක්වා යාගේ බලය සමානුපාතිකයි විතතිය කියලා. අපි ඒකට කියනවා හුක් නියමය කියලා. ඒතර හුක් නියමයෙන් කියන්නේ සමානුපාතික සීමාව දක්වා යම්කිසි කම්බියක යම්කිසි ද්‍රව්‍යයක බලය සමානුපාතිකයි විතතිය. බලය සමානුපාතිකයි විතතියට අපි ඒකට ඉරස් වෙන F සමානයි KE කියලා. මේක තමයි අපි ගත්තේ අර F සමානයි KX කියලා දුන්නු නියතය අදාළව. එතකොට K කියලා කියන්නේ අපි කලින් ගත්තා වගේම AE බෙදීම අපි අර කලින් කතා කරා AE බෙදීම L කියන එක තමයි K කියන්නේ. ඊට පස්සේ අපි කෝ තව ලක්ෂය E ලක්ෂය. E ලක්ෂයට අපි කෝ ප්‍රත්‍යස්ත සීමාව. ඒතර E ලක්ෂයට අනුරූප බලය දක්වා ක්‍රමයෙන් වැඩිකොට බලය නැවත ඉවත් කිරීමේදී ප්‍රස්තාරය අනුගමනය කරනවා. එතකොට E ලක්ෂය කියලා කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව. ඒ කියන්නේ දැන් මේ E ලක්ෂය දක්වා අපි මෙයාගේ බලය වැඩි කරලා අපි අත්තරියත් එහෙම එයා ආයි අර මුල් පිහිටීමට වෙනවා. අපි දැන් කම්බියක් හරි රබර් පටියක් හරි මේ එයාගේ E කියන අවස්ථාව දක්වා. එතකොට මේ ප්‍රත්‍යස්ත සීමාවට අදාළ බලය දක්වා ප්‍රත්‍යය බලය දක්වා. එතකොට මෙයාගේ මේ ප්‍රත්‍යස්ත සීමාවට අදාළ ප්‍රත්‍යය බලය දක්වා අපි මෙයාගේ බලය වැඩි කරලා ඉවරලා එයා ආයෙත් අත්තරියත් එහෙම එයා ආයෙත් මුල් පිහිටීමට යනවා. අන්න එතකොට මෙයාගේ මේ මෙතන මේ ලක්ෂය ඉඳන් පටන් ගන්න ලක්ෂය ඉඳන් E දක්වා අපි එයාගේ බලය එයාට බලයක් දාලා අත්තරියට පස්සේ එයා ආයෙත් මුල් පිහිටීමට යනවා. හැබැයි A සිට E දක්වා හුක් නියමයේ පිළිපදින්නේ නැහැ. හැබැයි E දක්වාම මෙයාගේ
බලයක් දාලා ඇතරියට පස්සේ යා මුල් පිටීමට යනවා. අපි ඊට කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව. එතකොට ඊට පස්සේ B කියන එක කියන්නේ අවනිත ලක්ෂය. B කියන එක. ප්‍රත්‍යස්ත සීමාව ඉක්මූපසු B වෙනි ලක්ෂයකට අනුරූප බලයට අනුබන්ධන විදී අණු එකමත එක ලිස්සා යාමකට. මේ සුවිකාර්ය වීම ලෙස හැදින්නේ. මේ කරනු ලබන කාර්යයෙන් කොටසක් අනුබන්ධන විදීමට වැය කරන අතර කොටසක් අණු එකමත ලිස්සන ගසු විදුව වැය කරයි. මින්පසු බලය ඉවත් කළද මුල් තත්ත්වයට පත් නොවේ. නම අතර ප්‍රස්ථාරය අනුගමනය නොකරයි. එතකොට ඒ කියන්නේ B අවස්ථාව අපි කියන්නේ සුවිකාර්ය වීම ඇති වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී මේ කම්බියේ අණු වල බන්ධන බිඳිලා අණු එකමත එක චලිත වෙන්න පටන් ගන්නවා. එතකොට මේ B වගේ අවස්ථාවදී අපි අත්තරියට පස්සේ එයා මේ ප්‍රස්ථාරය අනුගමනය කරන්නේ නැහැ. එතකොට එයා දැන් අපි E කියන අවස්ථාව වෙනකන් අපි මෙයාගේ බලය දාලා අත්තරියත් මෙයා ප්‍රස්ථාරය අනුගමනය කරන තමයි ආයිත් මුල් පිළිවෙලටපත් වෙන්නේ. හැබැයි B කියන අවස්ථාවට E කියන අවස්ථාවෙන් පස්සේ B කියන අවස්ථාව ගත්තොත් මේ අවස්ථාවෙන් අපි ඒ අවස්ථාවට අරගෙන මෙයා අත්තරියට පස්සේ එයා මුල් පිළිවීමටපත් වෙන්නේ නැහැ. එතකොට අපි B' කියලා අවස්ථාවක් ගත්තොත් දැන් B අවස්ථාවෙන් පස්සේ අපි B' කියන අවස්ථාව සැලකුවට පස්සේ මෙන්න මේ B' කියන අවස්ථාවේදී අපි මෙයා අත්තරියොත් එහෙම මෙයාගේ යම් කිසි වික්‍රියාවක් කියනවා. එතකොට දැන් මේ B' කියන අවස්ථාව දක්වා අපි මෙයාගේ ප්‍රත්‍යය බලය වැඩි කරලා ඉවර වෙලා B' කියන අවස්ථාවේදී අපි මෙයාගේ බලය අයින් කරනවා. අයින් කරාට පස්සේ මෙයා මෙන්න මේ වගේ මාර්ගයක් තමයි අනුගමනය කරන්නේ. එතකොට මෙයා මේ P කියන ලක්ෂ්‍යය තමයි එන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ ප්‍රත්‍යය බලය බිඳුවක් වුණත් මෙයා B' අවස්ථාවට අරගෙන ඉවර වෙලා අපි එයාගේ බලය අයින් කරා. බලය බිඳුවක් කරත් ප්‍රත්‍යය බලය බිඳුවක් කරත් එයාගේ ස්ථිර වික්‍රියාවක් ඇති වෙනවා. ඒ කියන්නේ විතතියක් ඇති වෙනවා. ඒක නිසා අපි E අවස්ථාවෙන් පස්සේ එයාගේ බලය අයින් කරත් එයාට යම්කිසි ස්ථිර වික්‍රියාවක් ඇති වෙනවා. අපි බලය සම්පූර්ණයෙන් බිඳුවක් කරා. ඊට පස්සේ ඊළඟ එක තියෙන D. උපරිම භාරය හේතු ලක්ෂ්‍ය. D ලක්ෂ්‍යයට අනුරූප භාරය කම්බියට දැරිය හැකි උපරිම බලය. එම බලය යෙදුපසු කම්බිය ක්‍රමයෙන් සිහින් වී ඊටත් වඩා අඩු බලයක් වෙන්නේ C ලක්ෂයකදී බිඳී. එතකොට මේක මේ වගේ මේක අපි C කියලා. එතකොට මේ D ලක්ෂයේ ඉඳන් ඇවිල්ලා එතකොට මෙන්න මේ ලක්ෂයේදී මෙයා බිඳිලා යනවා. එතකොට D ලක්ෂය තමයි මෙයාගේ අපිට එල්ලන්න පුළුවන් උපරිම ප්‍රත්‍යය බලය. එතකොට D ලක්ෂයට අදාළ ප්‍රත්‍යය බලය තමයි මේ කම්බිය කැඩෙන්නේ නැති වෙන අපිට දාන්න පුළුවන් උපරිම ප්‍රත්‍යය. එතකොට මේ ඊට පස්සේ ඒ බලයට වඩා වැඩි කරාට පස්සේ එම බලය යෙදූ පසු කම්බිය ක්‍රමයෙන් සිහින් වෙලා ඊටත් වඩා අඩු බලයක්. එතකොට ඊටත් වඩා අඩු බලයක් ඇති. එතකොට කම්බිය සිහින් වෙලා ඉවරලා එයා බිඳිලා යනවා. ද්‍රව්‍යයන් සඳහා සමානුපාතික සීමාව ප්‍රත්‍යය සීමාව ભેදක ප්‍රත්‍යය බලය නියත වෙනවා. එතකොට ඕනම ද්‍රව්‍යයක් සඳහා වානේ එතකොට එක ලෝහ සඳහා එක් ලෝහ සඳහා නියතයක්. ඒ කියන්නේ අපි වානේ ගත්තොත් එහෙම වානේ වල මේ ප්‍රත්‍යය බලය මේ සමානුපාතික සීමාවට අදාළ ප්‍රත්‍යය බලය නියතයි. ඕනම වානයක. එතකොට එයාලගේ ප්‍රත්‍යස්ත සීමාව B. මෙයාගේ අපිට දීලා තියෙන ප්‍රත්‍යස්ත සීමාව E කියන එක. ඕනම වානේ කම්බියක මේ ප්‍රත්‍යස්ත සීමාව. ඒක ප්‍රත්‍යස්ත සීමාවට අදාළ ප්‍රත්‍යය බලය නියතයි. ඕනම වානේ කම්බියක. එතකොට ඒ වගේම ભેදක ප්‍රත්‍යය බලය. එතකොට ඕනම වානේ කම්බියක දිග මොකක් වුණත් තරස්කර වර්ග බලය මොකක් වුණත් එයාලගේ සමානුපාතික සීමාවට දාලා ප්‍රත්‍යය බලය එකම වර්ගය නම් ප්‍රත්‍යය සීමාවත් එකම වර්ගයක්. ඒ වගේම ભેදක ප්‍රත්‍යය බලයත් එකම වර්ගයක්. එකම වානේ කම්බිය එකම වර්ගයේ තියෙන කම්බිය. එතකොට ඒක නිසා මේ ලක්ෂ තුනේ A E D කියන එක නා වෙනස් වෙන්නේ ඕනම එකම වර්ගයේ කම්බිය නම් දිග කොච්චර වුණත් දිග මොකක් වුණත් මේ ලක්ෂ වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට කම්බියක් අපි ගත්තට පස්සේ ඒ කම්බියේ දිග දැන් අපි ගත්තොත් එහෙම අපිට කම්බියක් තියෙනවා 1 මීටර දිග 2 වර්ග මිලිමීටර හරස් කරනවා. තව කම්බියක් තියෙනවා 2 මීටර දිග 1 වර්ග මිලිමීටර හරස් කඩ වර්ග බලයක් තියෙනවා. හැබැයි මේ කම්බි දෙකම සඳහා සමානුපාතික සීමාවට දාලා ප්‍රත්‍යය බලය එකම. මේ කම්බි දෙකටම මේ ප්‍රස්ථාරය එකම ප්‍රස්ථාරය තමයි. ඒතර මේ කම්බි දෙකටම එකම ප්‍රස්ථාරය. කම්බියේ දිග වෙනස් වුණත් මේ කම්බියේ දිග වෙනස් වුණත් හරස් කඩ වර්ග බලය වෙනස් වුණත් මේ ප්‍රස්ථාරය වෙනස් වෙන්නේ නැහැ. ඕනම එකම වර්ගයේ එකම ද්‍රව්‍ය නම් ඕනෑම දිගක් ඕනෑම වර්ග බලයක් තිබුණත් එකම ප්‍රස්ථාරය තමයි. ඒක නිසා ඕනෑම දිගක් ඕනෑම වර්ග බලයක් තිබ්බත් එකම වර්ගය නම් එයාගේ එතකොට අපි ගත්තොත් එහෙනම් මෙයාගේ සමානුපාතික සීමාවට දාලා ආතන ප්‍රත්‍යය බලය 2යි nm ඍණ 2 නම් ඒක කම්බියේ දිග අනුව හා කම්බියේ හරස්කඩ වර්ග බලයෙන් වෙනස් වෙනවා. ඒ නිසා මේ සමානුපාතික සීමාවට දාලා ප්‍රත්‍යය බලය ප්‍රත්‍යස්ත සීමාවට දාලා ප්‍රත්‍යය බලය ભેදක ප්‍රත්‍යය බලය කියන ඒවා මෙයාගේ කම්බියේ දිග හා හරස්කඩ වර්ග බලය මත වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වර්ගය එකම වර්ගයේ
දිග වෙනස් වුණා තරස් කරගන්න වෙනස් වුණා එකම ප්‍රත්‍යය බලය තමයි. හරි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කියන කොටස. කම්බියක් මත බලයක් යොදන විට කම්බියේ දිග ක්‍රමයෙන් වැඩි වේ. එනම් බලය චලිත වේ. එතකොට අපි දැන් කම්බියකට අපි යම්කිසි කම්බියක් අපිට මේක උදාහරණයක් විදිහට බලන්න පුළුවන් මේ විදිහට. කම්බියක් අපි දැම්මට පස්සේ කම්බියට අපි බලයක් දැම්මට පස්සේ මේ කම්බිය දැන් කම්බිය මත යොදන බලයත් අපි බිඳුවේ ඉඳන් F දක්වා වැඩි කරනවා. බලය අපි බිඳුවේ ඉඳන් F දක්වා වැඩි කරනකොට විතතියත් බිඳුවේ ඉඳන් E දක්වා වැඩි වෙනවා. ඒතර අපි දන්නවා කාර්ය කියලා කියන්නේ. W සමානයි Fs. බලය වැඩි කිරීම විස්ථාපනය තමයි කාර්ය කියලා කියන්නේ. ඒතර අපි දැන් මේ කම්බියකට බලයක් දැම්මට පස්සේ මේ බලය අපි දැන් දන්නවා F සමානයි Kx අනුව. F සමානයි Kx අනුව අපි Ke කියලා ලිව්වේ හුක් නියමයට අනුව. අපිට ලියන්න පුළුවන් විතතිය බිඳුවක් වෙනකොට මෙයාට දාලා තියෙන බලය බිඳුව. ඒක නිසා මෙයාගේ අපි ගන්නවා ආරම්භයේදී මෙයාගේ බලය බිඳුවයි විතතියත් බිඳුවයි. ඊට පස්සේ මෙයාගේ විතතිය E වෙන අවස්ථාවේ. විතතිය E වෙනකොට බලය විතතිය E වෙන අවස්ථාවේ. විතතිය E වෙන අවස්ථාවේදී බලය විතතිය E වෙන අවස්ථාවේදී බලය අපි ගන්න F කියලා. විතතිය E වෙන අවස්ථාවේදී බලය අපි F කියලා ගන්නවා. එතකොට අපි ආරම්භයේදී මෙයාගේ බලයක් බිඳුවයි විතතියක් බිඳුවයි මෙයාගේ විතතිය E වෙන අවස්ථාවේදී බලය F. එතකොට බලය බිඳුවේ ඉඳන් F දක්වා වැඩි වෙලා විතතිය E වෙනවා. දැන් අපි විතතිය නම් කොහොමද කරන්නේ? අපි දන්නවනේ දැන් යම්කිසි අපි වස්තුවකට බලයක් දැම්මට පස්සේ අපි දැන් යාන්ත්‍ර විද්‍යාවේ යම්කිසි වස්තුවකට බලයක් දැම්මට පස්සේ ආගේ විස්ථාපනය බිඳුවේ ඉඳන් S දක්වා වැඩි වෙනවා නම් අපි කියන බලය විසින් කරපු කාර්ය සමානයි Fs කියලා. බලය විසින් කරපු කාර්යය. W සමානයි Fs. හැබැයි දැන් අපි මෙතෙන්දි කතා කරනකොට මෙතෙන්දි දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ බලය නියත නැහැ. බලය වෙනස්. ඒතර බලය විසින් විතතිය කොහොමද වැඩි වෙනවනේ? ඒතර බලය විසින් කරපු කාර්යය කියලා අපි ගන්නකොට මෙතෙන්දි අපි ගන්නේ බලය වෙනස් වෙන නිසා බලය විසින් කරපු කාර්යය බලය විසින් කළ කාර්යයට අපි ගන්නේ මධ්‍යන්න බලය. මධ්‍යන්න බලය වැඩ කිරීම. ඒතර මෙතනදි බලය වෙනස් වෙන නිසා අපි ඒක කතා කරා යාන්ත්‍රික විද්‍යාවේ කතා කරා. ඒ නිසා මෙතනදි මධ්‍යන්න බලය කියලා කියන ආරම්භක බලය බෙදීම අවසාන බලය බෙදීම දෙක වැඩි කිරීම. එතකොට මෙයාගේ බලය විසින් කරපු කාර්යය අපි කියනවා භාගය Fe. ඒතර බලය විසින් කරපු කාර්යය අපි කියන්නේ භාගය Fe කියලා. එතකොට ඒකට අපි කියනවා ඒක තමයි මේ කම්බියේ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. ඒ නිසා මධ්‍යන්න බලය විසින් කරන කාර්යය අපි කියනවා භාගය Fe කියලා. ඒක තමයි මේ කම්බියේ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. ඒතර අපිට ලියන්න පුළුවන්. එතකොට ඒක නිසා අපිට අඳින්න පුළුවන් මේ ප්‍රස්ථාර මෙයාගේ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. ඒ කියන්නේ මෙයාගේ බලයත් එක්ක විතතිය වෙනස් වෙන ප්‍රස්ථාරයේ කොහොමද ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. එතකොට මෙයාගේ විතතියත් එක්ක විතතිය E නම් බලය F නම් අපිට මෙයාගේ විතතියත් එක්ක බලය වෙනස් වෙන ප්‍රස්ථාරය මේ විදිහට අඳින්න පුළුවන්. එතකොට මෙයාගේ බලය F නෝට් වෙනකොට විතතිය E නෝට් වෙනවා නේද? එතකොට ඒ අවස්ථාවේදී බලය මේ F බලය මෙයා කරපු කාර්යය අපි ලියන්න පුළුවන් භාගය F කියලා මේ බලය. එතකොට මෙතනදී OAB වර්ගඵලය. O මේක A මේක B නම් OAB වර්ගඵලය සමානයි මෙයාගේ ගබඩා වන වික්‍රියා විභව ශක්තිය. ඒ කියන්නේ බලය විසින් කරපු කාර්යය. එතකොට මේ බලය විසින් කරපු කාර්යය තමයි මේ කම්බියේ වික්‍රියා විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. එතකොට වික්‍රියා විභව ශක්තිය සමානයි භාගයයි Fe. ඒක නිසා අපිට ලියන්න පුළුවන් Fe ප්‍රස්ථාරයේ වර්ගඵලය තමයි x අක්ෂයත් එක්ක හදන වර්ගඵලය තමයි වික්‍රියා විභව ශක්තිය විදිහට ගන්න පුළුවන්. ඒක නිසා අපිට මේ ප්‍රස්ථාරේ නැහැ නෝට් එකේ මේක අඳ ගන්න පුළුවන්. එතන මේ විතතියත් එක්ක අපි F බලයේ ප්‍රස්ථාරය ගන්නවා. ඊපස්සේ අපිට ලියන්න පුළුවන් මෙයාගේ OAB වර්ගඵලය සමානයි භාගයයි F නෝට් E නෝට්. OAB වර්ගඵලය සමානයි භාගයයි F නෝට් E නෝට්. එතකොට අපිට ලියන්න පුළුවන් එයාගේ එතකොට භාගය F නෝට් E නෝට් ඒකෙන් අපිට ලියන්න පුළුවන් ගබඩා වන වික්‍රියා විභව ශක්තිය. ගබඩා වන වික්‍රියා විභව ශක්තිය සමානයි භාගයයි F නෝට්.
ඒ නිසා අපිට කියන්නේ ලියන්න පුළුවන් ගබඩා වල වික්‍රියා විභව ශක්තිය භාගයයි F naught E naught කියලා. එතකොට OAB වර්ගඵලය සමානයි භාගයයි F naught E naught. ගබඩා වල වික්‍රියා විභව ශක්තිය භාගයයි F naught E naught වලට සමානයි. ඒක නිසා FE ප්‍රස්ථාරේ අපිට වර්ගඵලයෙන් ගන්න පුළුවන්. එයාගේ ගබඩා වන වික්‍රියා විභව ශක්තිය. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ අපිට තව ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. තව ප්‍රස්ථාරයක් අපිට අඳින්න පුළුවන් මේ විදිහට. මෙයාගේ බලය. දැන් මෙයාගේ බලය අපි ගත්තොත් එහෙම මේ බලය ප්‍රස්ථාරය අපිට යම්කිසි අවස්ථා දෙකක් අතර ගබඩා වන විභව ශක්තිය. ඒතර බලය F1 සිට F2 දක්වා වැඩි වෙනවා. බලය F1 සිට F2 දක්වා වැඩි වෙනකොට මෙයාගේ විතතියත් E1 සිට E2 දක්වා වැඩි වෙනවා නම් මෙයාගේ ගබඩා වුණු විභව ශක්තිය මේක මම ගත්තොත් එහෙම PQ RS කියලා. එතකොට බලය F1 සිට F2 දක්වා වැඩි වෙනකොට විතතිය E1 සිට E2 දක්වා වැඩි වෙනවා. එහෙනම් ගබඩා වුණු වික්‍රියා විභව ශක්තිය අපිට ලියන්න පුළුවන්. ගබඩා වුණු වික්‍රියා විභව ශක්තිය අපිට ලියන්න පුළුවන් මේ කොටසේ PQR කොටසේ. නිසා ගබඩා වුණු වික්‍රියා විභව ශක්තිය වික්‍රියා විභව ශක්තිය සමානයි PQRS වර්ගඵලය. එතකොට PQRS වර්ගඵලය කියලා කියන්නේ සමානයි භාගය F1 ධන F2 බෙදීම 2යි E2 නේ. එතකොට මේක ඇල වර්ගඵලය කියලා කියන්නේ F1 ධන F2 බෙදීම 2යි E2 ඍණ E1. ඒකට අපි ගන්න එතකොට මේකේ මේ දෙක අතර මධ්‍යන්න මේ දෙක අතර මධ්‍යන්න වර්ගඵලය වැඩි කරනවා විතතිය වෙනස් වෙන ප්‍රමාණය. ඒතර භාගය F1 ධන F2 බෙදීම 2 E2 ඍණ E1. ඒතර මේ කොටසේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් ඒ. ඊළඟට අපිට අඳින්න පුළුවන් තව ප්‍රස්ථාරයක්. මේ ප්‍රස්ථාර දෙක අඳගන්න තව ප්‍රස්ථාරයක් අපිට දෙන්න පුළුවන්. දැන් අපි ගත්තේ බලය විතතියත් එක්ක වෙනස් වෙන විදිහ. භාගයයි FE අනුව. ඒතර අපිට ලියන්න පුළුවන් මෙයාගේ W සමානයි භාගයයි FE. එතකොට අපිට මේක අදින්න පුළුවන් W කියන එක නා ඊත් එක්ක වෙනස් වෙන විදිහ අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම. දැන් අපි ඇත්තටම ගත්තොත් එහෙම දැන් බලයත් එක්ක ඊ වෙනස් වෙන විදිහ අපි ගත්තේ. අපිට මෙතන ලියන්න පුළුවන් W සමානයි භාගයයි F කියන එක. F කියන එක අපි හොයාගත්ත සමීකරණයක් gamma සමානයි FL බෙදීම A. ඉතින් ඔතනින් අපිට ලියන්න පුළුවන් gamma AE බෙදීම L තමයි F කියන එක. නිසා මෙතන අපිට ලියන්න පුළුවන් F කියන එක නාට gamma AE බෙදීම L. එතන මෙතන ලියන්න පුළුවන් W සමානයි භාගයයි gamma A E වර්ග බෙදීම. එතන මෙතනින් අපිට ලියන්න පුළුවන් W සමාන ප්‍රතිවිරුද්ධ වර්ග. ඒක නිසා ඔන්න මෙතනින් අදින්න පුළුවන් W කියන එක නා ඊත් එක්ක වෙනස් වෙන්නේ වැඩි වෙන. එතකොට W කියන එක නා ඊත් එක්ක වෙනස් වෙන්නේ වැඩි වෙන. ඒක නිසා විතතියත් එක්ක ශක්තිය එතන බලය විතතියත් එක්ක වෙනස් වෙන්නේ ඒකාකාරව. හැබැයි කාර්ය විතතියත් එක්ක වෙනස් වෙන්නේ වැඩි වෙන ශීඝ්‍රතාවයෙන්. ඒකත් මතක තියාගන්න අපිට මේක ගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණ අපි අම්මා අපාංග දාන සමීකරණ පාවිච්චි කරලා අපිට ඒක ලියන්න පුළුවන්. බලය කියන එක නා කොහොමද විතතියත් එක්ක වෙනස් වෙන්නේ? කාර්ය කියන එක නා විතතියත් එක්ක වෙනස් වෙන ආකාරය. එතන මේ රූප සටහන් දෙකම නෝට් එකේ අරගන්න. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ උෂ්ණත්වයේ අණුව උෂ්ණත්වයේ වෙනස් වීම නිසා ධන තුල හට ගන්නා බලය. එතකොට අපි ඒකෙදි කතා කරන විශේෂිත අවස්ථාවක් තමයි මේක. ඒ කියන්නේ අපි මේ වගේ ආධාරක දෙකකට L කියන දණ්ඩක් හිර කරලා තියෙනවා. එතකොට මෙයාගේ උෂ්ණත්වය අපි ඩෙල්ටා තීටා වලින් වැඩි කරනවා. මේ දණ්ඩේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලින් වැඩි කරාට පස්සේ මෙයා ඇත්තටම මේ දණ්ඩ නිදහසේ තිබ්බනම් මේ දණ්ඩේ ප්‍රසාරණය ඩෙල්ටා L වෙනවා. උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලින් වැඩි කරාට පස්සේ මේ දණ්ඩ නිදහසේ තිබ්බනම් ප්‍රසාරණය ඩෙල්ටා L වෙන්න ඕනේ. හැබැයි මේ දැන් ආධාරක දෙක තියෙන නිසා මෙයාගේ ප්‍රසාරණය ඩෙල්ටා L වෙන්න බෑ. මොකද ඩෙල්ටා L වෙන්න ඉඩ දෙන්නේ නැති නිසා. ඒක නිසා අපි මෙයා තද වෙන්න බලනකොට මෙයා ප්‍රසාරණය වෙන්න බලනකොට ප්‍රසාරණය වෙන්න දෙන්නේ නැති නිසා මෙයාගේ ප්‍රත්‍යාය බලයක් ගොඩනගෙනවා. අන්නේ ප්‍රත්‍යාය බලයට ප්‍රකාශනයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි මේකේ ගන්නවා දැන් මෙයා නිදහසේ තිබ්බනම් මෙයා L කියන එක නා L දන ඩෙල්ටා L වෙන්න ඕනේ.
දැන් නිදහසේ තිබ්බනම් උෂ්ණත්වය වැඩි කරනකොට L කියන එක නා L දන ඩෙල්ටා L වෙනවා. ඒතර ප්‍රත්‍යය බලයක් ගොඩනගන්නේ නැහැ. දැන් එයාට අර ඩෙල්ටා L දිග වැඩි වෙන්න බැරි නිසා එයා L දිගේම නියතව තියෙනවා. අර ඩෙල්ටා L විතතිය වෙන්නේ නැහැ. ඒක නිසා මෙයාගේ ප්‍රත්‍යය බලයක් ගොඩනගෙන මේ ප්‍රත්‍යය බලය සමානයි L දන ඩෙල්ටා L දිගක් තියෙන දණ්ඩක දිග L දක්වා අඩු කරන අවස්ථාව. එතකොට L දන ඩෙල්ටා L දිගක් තියෙන දණ්ඩක දිග L දක්වා සංකෝචනය කරන අවස්ථාව. සංකෝචනය කරන අවස්ථාවේදී ඇති වෙන ප්‍රත්‍යය බලය. ඒක නිසා දැන් මෙයා එතකොට අපි මුලින් ඉඳන් ආයෙ කිව්වොත් එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන නිසා එයා ඩෙල්ටා L දිගක් වැඩි වෙන්න ඕනේ. ඩෙල්ටා L දිග වැඩි වෙන්න දෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවේ ප්‍රත්‍යය බලයක් ගොඩනගෙනවා. අන්නේ ප්‍රත්‍යය බලය සමානයි L දන ඩෙල්ටා L දිගක් තියෙන දණ්ඩක් L දක්වා අඩු වෙනකොට ගොඩනැගෙන ප්‍රත්‍යය බලය. L දක්වා සංකෝචන වල ගොඩනැගෙන ප්‍රත්‍යය බලය. ඒතර අපිට මෙතන ලියන්න පුළුවන් මෙයාගේ ඩෙල්ටා L කියන එක. දැන් මෙයාට ප්‍රසාරණය වෙන්න ඉඩ තිබ්බනම්. ඒතර මෙයාට ප්‍රසාරණය වෙන්න ඉඩ තිබ්බනම් ඩෙල්ටා L කියන එක නා සමාන වෙන්නේ L ඇල්ෆා ඩෙල්ටා තීටා. මෙයාට ප්‍රසාරණය වෙන්න ඉඩ තිබ්බනම් අපිට මේක උෂ්ණත්වය විදියට ලියන්න පුළුවන් ඩෙල්ටා L කියන එක සමානයි L ඇල්ෆා ඩෙල්ටා තීටා. එතකොට මෙයාට අපි ලියන්න පුළුවන් තව සමීකරණ අපි ලියන්න පුළුවන් ගැමා සමානයි. එතකොට අපිට මේ අවස්ථාව මේ තියෙන්නේ උෂ්ණත්වය අදාළ අවස්ථාව. මේ අවස්ථාව. ඩෙල්ටා තීටා වලින් උෂ්ණත්වය වෙනවා. එතකොට මේ සංකෝචනය කරන අවස්ථාවට අදාළව අපිට ලියන්න පුළුවන් ගැමා සමානයි. ගැමා සමානයි FL බෙදීම A. FL බෙදීම A. එතකොට මෙතනදී අපි ගැමා සමානයි FL බෙදීම A යනු F කියලා කියන්නේ දැන් ගොඩනගෙන ප්‍රත්‍යය බලය. L කියලා කියන්නේ මෙයාගේ ආරම්භක දිග ඒක L දන ඩෙල්ටා. මෙයාගේ ආරම්භක දිග L දන ඩෙල්ටා A. E කියලා කියන්නේ මෙයාගේ විතතිය ඩෙල්ටා. එහෙනම් මෙතනින් අපි ලියන්න පුළුවන් ගැමා සමානයි F වැඩි කිරීම L දන ඩෙල්ටා බෙදීම A වැඩි කිරීම ඩෙල්ටා L කියන එක නමට ලියන්න පුළුවන් L ඇල්ෆා ඩෙල්ටා L ඇල්ෆා ඩෙල්ටා තියෙන කියලා මට ලියන්න පුළුවන් ගැමා කියන. ඒතර මෙතනින් මම ගන්නවා මම මෙතනින් උපකල්පනයක් කරනවා මේක අපිට දීලා තියෙන රචනා ගණන් වල හතර කොටත් අපිට දීලා තියෙනවා මේ L දන ඩෙල්ටා L කියන එක මම ආසන්න වශයෙන් L ට සමානයි කියලා ගන්නවා. L දන ඩෙල්ටා L කියන එක ආසන්න වශයෙන් L ට සමානයි කියලා මම උපකල්පනය කරනවා. උපකල්පනය කරලා ඉවරලා මට ලියන්න පුළුවන් ගැමා සමානයි F වැඩි කිරීම L බෙදීම A වැඩි කිරීම L ඇල්ෆා. මොකද අපිට ඇතර L දන ඩෙල්ටා L කියන එක නම L ට සමාන ආසන්න වශයෙන් සමාන වෙනවා. මොකද ඩෙල්ටා L කියන එක කුඩාගයක් නිසා ඒක මට සමාන කරන්න පුළුවන්. එතකොට F වැඩි කිරීම L බෙදීම A ඇල්ෆා ඩෙල්ටා තීර. එතකොට මෙතන L කැපිලා ගියාට පස්සේ ගැමා A ඩෙල්ටා තීටා සමානයි F කියලා මට ලියන්න පුළුවන්. ගැමා A ඇල්ෆා. ගැමා A ඇල්ෆා. එතකොට අපිට මේකේ ප්‍රකාශනයක් වෙන අවසානයේදී මෙහෙම අපි දණ්ඩක් තිබිලා උෂ්ණත්වය වැඩි කරාට පස්සේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලින් වැඩි කරාට පස්සේ එයාගේ ගොඩනගෙන ප්‍රත්‍යය බලය එයාගේ ගොඩනගෙන ප්‍රත්‍යය බලය F සමානයි ගැමා A ඩෙල්ටා ගැමා A ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා අපිට සමීකරණය ගන්න. හරි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ විරූපණ ප්‍රත්‍යය බලය කියන එක. විරූපණ ප්‍රත්‍යය බලය කියන අපි කලින් කතා කරා. විරූපණ ප්‍රත්‍යය බලය කියන්නේ අපි මොකක් හරි වස්තුවකට ස්පර්ශීය බලයක් ගන්නොත් එහෙම තලයකට ස්පර්ශීය බලයක් දැම්මොත් එහෙම එයාට විරූපණ ප්‍රත්‍යය බලයක් තමයි යෙදෙන්නේ. ඒතකොට එයාගේ විරූපණ වික්‍රියාවක් තියෙනවා. ඉතින් අපි මෙයාගේ විරූපණ ප්‍රත්‍යය බලය කියන එක නා. ඒතකොට අපි දැන් මේ ඇඳලා තියෙන විරූපණ ප්‍රත්‍යය බලයක් අදපු අවස්ථාවක් උඩ තියෙන මේ වස්තුවේ උඩ තියෙන තලයට ස්පර්ශිකව අපි F කියලා බලයක් දැම්මට පස්සේ මෙයාගේ විරූපණ ප්‍රත්‍යය බලය F බෙදීමේ. ඒතකොට මෙයා හැරෙන කෝණය මෙයා මේ ලක්ෂයට සාපේක්ෂව යට තියෙන උඩට අපි F බලය දාන නිසා යට වෙනස් වෙන්නේ නැහැ. උඩ ටික හැරෙනවා. ඒ කියන්නේ යට නියතව තියාගෙන උඩ ටික ඉස්සරහට විරූපණය වෙනවා. ඒතර ඒ යට ටික නියතව තියෙද්දි උඩ ටික විරූපණය වෙනකොට හදන කෝණය ඇල්ෆා නම් මෙන්න මේ කෝණය ඇල්ෆා නම් එතකොට මෙයාගේ ඝනකයේ උඩ ටික ඉස්සරහට තල්ලු වෙලා ගිහලා තියෙනවා. ඒ තල්ලු වෙලා තියෙන කෝණය ඇල්ෆා නම් විරූපණ වික්‍රියාව අපි tan ඇල්ෆා කියලා. එතකොට විරූපණ ප්‍රත්‍යය බලයයි විරූපණ වික්‍රියාව කියලා කියන්නේ tan ඇල්ෆා. එතකොට අපි මෙතන තව එකක් අර්ථ දක්වනවා දුටතා මාපාංකය. දුටතා මාපාංකය කියලා කියන්නේ විරූපණ ප්‍රත්‍යය බලය බෙදීම විරූපණ ප්‍රත්‍යය බලය බෙදීම විරූපණ වික්‍රියාව. දැන් විරූපණ ප්‍රත්‍යය බලය බෙදීම විරූපණ වික්‍රියාව තමයි දුටතා මාපාංකය කියලා කියන්නේ. ඒක අපි ලියන F බෙදීම A tan alpha.
මේක නෝට් එකේ දීලා තියෙනවා. එතකොට දෘಢතා මාපාංක කියලා කියන්නේ x බෙදීම a tan. ඒක නිසා අපි අර දැන් ආතන්න ප්‍රත්‍යාබලයට අදාළව ආතන්න වික්‍රියාව කියන කෙනෙක් අපි අර්ථ දක්වුවා. ඒතකොට ඒකේ යම් මාපාංක කියලා කෙනෙක් අපි අර්ථ දක්වුවා. ඒ වගේම විරූපණ ප්‍රත්‍යාබලයට අදාළව විරූපණ ප්‍රත්‍යාබලය කියන්නේ මොකද්ද? විරූපණ වික්‍රියාව කියන්නේ මොකද්ද? ඒකට අදාළව අර යම් මාපාංකයට සමානුපාතිකව විරූපණ ප්‍රත්‍යාබලයට අදාළව මාපාංකයක් තුන එක අපි කියන්නේ දෘಢතා මාපාංකය කියලා. ඒක විරූපණ ප්‍රත්‍යාබලය බෙදීම විරූපණ වික්‍රියාවට සමානයි. f බෙදීම a tan alpha. අපි ඊළඟට කතා කරමු නිකර ප්‍රත්‍යාබලය සහ නිකර වික්‍රියාව කියන්නේ මොකද? හරි අපිට ඊළඟට කතා කරන්නේ නිකර ප්‍රත්‍යාබලයක් තියෙන නිකර වික්‍රියාව කියන එක නේ. ඒතර අපේ අවසාන කොටස ඒක. ඒතර වස්තුවකට මේ මම හිතලා තියෙන්නේ වස්තුවකට අපි ලම්බකව බලයක් දැම්මම පස්සේ තමයි නිකර ප්‍රත්‍යාබලයකට ලක් වෙන්නේ. ඒතකොට ඇති වෙන වික්‍රියාවට අපි කියන නිකර වික්‍රියාව කියලා. ඒතර වස්තුවක පෘෂ්ඨ වලට ලම්බකව බලය යෙදු විට එහි පරිමාව වෙනස් වේ. ඕනෑම වස්තුවක් වායුගෝලීය පීඩනය යටතේ බලවලට ලක් වෙ ඇති බැවින් බලය වැඩිවීම සැලකන්න ඕනේ. ඒතකොට දැන් අපි සාමාන්‍යයෙන් වස්තුවක් සැලකුවට පස්සේ මේ අපි වස්තුවකට ලම්බකව බලයක් දැම්මම පස්සේ ඇත්තටම ප්‍රත්‍යාබලය කියලා කියන්නේ පීඩනය. එතකොට මෙයාගේ ඇත්තටම අපි ලම්බකව බලයක් දැම්මම මෙයාගේ පීඩනය තමයි වැඩි වෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මෙයාට පීඩනයක් ඇති වෙලා තියෙනවා වායුගෝලීය පීඩනය. ඒතකොට අපි දැන් යම්කිසි වස්තුවක් ගත්තට පස්සේ යාට වායුගෝලීය පීඩනය යෙදিলা තියෙනවා. ඒතකොට අපි තව බලයක් දැම්මොත් එහෙම අපි F කියලා බලයක් දැම්මොත් මෙයා නිසා අමතර පීඩනයක් ඇති වෙනවා. එතකොට අපි F කියලා අලුතෙන් බලයක් දැම්මොත් එහෙම අර P නෝට් අමතරව තව F බෙදීම A කියලා අමතර බලයක් ඇති වෙනවා. අන්නේ අමතර බලය. ඒතොර අපි ඇත්තටම අපි දාන බලය නිසා ඇති වෙන පීඩනය කියලා කියන්නේ අමතර බලය. බලය වෙනස් වීම, බලය වැඩි වීම. එතකොට අර අපි දාන බලයත් එක්ක එකතු වෙලා සම්පූර්ණ අවසාන පීඩනයෙන් අපි අඩු කරන්න ඕන වායුගෝලීය පීඩනය නිසා ඇති වෙන පීඩනය. බලය වැඩි වීම. එතකොට වායුගෝලීය පීඩනය නිසා ඇති වෙන බලය අපි දාන බලයෙන් වායුගෝලීය පීඩනය නිසා ඇති වෙන බලය අඩු කරාට පස්සේ තමයි අපි දාන ඇත්ත බලය එන්නේ, සුද්ධ බලය. ඒතර ඒක නිසා නිකර වික්‍රපත්‍ය බලයට බලපාන්නේ අපි අර දාන සංප්‍රයුක්ත එක. ඒ කියන්නේ සංප්‍රයුක්තය කියන්නේ වැඩි බලය. ඒතර අපි දාන සංප්‍රයුක්ත බලන අවසාන සංප්‍රයුක්ත පීඩනයෙන් අඩු කරන්න ඕන වායුගෝලීය පීඩනය අඩු කරාට පස්සේ නේක තමයි අපි ගන්නෙ නිකර ප්‍රත්‍ය බලය ඇති වෙන ප්‍රත්‍ය බලය කියලා. ඒක නිසා අපි මෙතන නිකර ප්‍රත්‍ය බලය. නිකර ප්‍රත්‍ය බලය කියලා කියන්නේ නිකර ප්‍රත්‍ය බලය කියලා කියන්නේ බලය වැඩි වීම. බලය වැඩි වීම විදිහේ වර්ග බලය. බලය වැඩි වීමේදී වර්ග බලය පීඩනය වෙනවා. එතකොට නිකර ප්‍රත්‍යාබලය වෙදීම නිකර ප්‍රත්‍යාබලය කියලා කියන්නේ බලය වැඩි වීම බෙදීම වර්ග බලය. ඒතර පීඩනය වැඩි වීම සමාන පීඩනය. ඒතර ඒ කියන්නේ ඒතර අපි මෙතන නිකර ප්‍රත්‍යාබලයට ගන්න බලය වැඩි වීම කියලා කියන්නේ ඇත්තටම අපි දාන බලය තමයි. ඒතර අර කලින් පීඩනයක් ඇති වෙලා තියෙන නිසා බලය වැඩි වීම බෙදීම වර්ග බලය කියලා කියන්නේ පීඩනය වැඩි වීම. ඒතර අපි අර දාන බලය නිසා ඇති වුණ පීඩනය තමයි අපි නිකර ප්‍රත්‍යාබලය කියලා ගන්නෙ. නිකර වික්‍රියාව කියලා කියන්නේ නිකර වික්‍රියාව කියලා කියන්නේ පරිමාව වැඩි වීම. අපි අර දාන පීඩනය වැඩි වීම නිසා පරිමාව වැඩි වීම. පරිමාව වැඩි වීම බෙදීම මුල් පරිමාව. පරිමාව වැඩි වීම බෙදීම මුල් පරිමාව තමයි එයාගේ නිකර වික්‍රියාව කියන්නේ. ඔය නිකර වික්‍රියාව කියන එක නේ ඇත්තටම දැන් ඔතන පරිමාව වැඩි වීම ඇත්තටම ඍණාගයක්. මොකද මෙයාගේ පරිමාව වැඩි වෙන්නේ නැහැ මේක ඍණාගයක්. ඒකට හේතුව තමයි ඩෙල්ටා V කියන එක නේ ඍණාගයක්. ඒකට හේතුව මෙයාගේ පරිමාව ඇත්තටම අඩු වෙනවා. අපි දැන් පීඩනය වැඩි කරාට පස්සේ මෙයා සංකෝචනය වෙනවා. ඒතර මෙයාගේ පරිමාව අඩු වෙනවා. ඒ නිසා පරිමාව වැඩි වීම කියන එක නේ ඍණාගයක්. ඩෙල්ටා V කියන එක නේ ඍණාගයක්.
ඒක නිසා අපි එතන ඊට පස්සේ එතකොට මෙයාගේ නිකර වික්‍රියාව කියන එක නා පරිමාව වැඩි බෙදීම මුල් පරිමාව. එතකොට ඍණ ඩෙල්ටා v බෙදීම v. එතකොට අපිට පුළුවන් මෙයාගේ ඊළඟට නිකර මාපාංකය කියන එක නා ගන්න. නිකර මාපාංකය කියලා කියන්නේ මෙයාಗ අපිට නිකර මාපාංකය කියන එකට අපි ලියන්න පුළුවන් නිකර ප්‍රත්‍යය බලය බෙදීම නිකර වික්‍රියාව කියලා. එතකොට නිකර ප්‍රත්‍යය බලය බෙදීම නිකර වික්‍රියාව කියලා අපි ගන්නකොට මෙයාගේ නිකර ප්‍රත්‍යය බලය බෙදීම නිකර වික්‍රියාව කියලා ගන්නකොට අපි අර ඩෙල්ටා p කියන එක. නම් මේක අපි ඩෙල්ටා p කියලා දාන්න පුළුවන්. ඩෙල්ටා p බෙදීම ඉන්න ඩෙල්ටා v බෙදීම v තමයි නිකර මාපාංකය විදිහට අපිට ගන්න. එතකොට අපිට අවසානයේ ගන්න පුළුවන් නිකර මාපාංකය කියන එක නා සමානයි නිකර ප්‍රත්‍යය බලය බෙදීම නිකර වික්‍රියාව සමානයි මේක අපිට k කියලා ලියන්න පුළුවන්. k සමානයි ඩෙල්ටා p බෙදීම ඍණ ඩෙල්ටා v බෙදීම v. ඩෙල්ටා p බෙදීම ඍණ ඩෙල්ටා v බෙදීම v. මේ සමීකරණය මතක තියාගන්න. එතකොට මේක අපි k සමානයි ඍණ ඩෙල්ටා p බෙදීම ඍණාගයක් දාන්නේ ඩෙල්ටා v කියන එක නා ඍණ නිසා මොකද පරිමාව වැඩිවීමක් වෙන්නේ පරිමාව අඩුවීමක් වෙන්නේ. ඒක නිසා ඩෙල්ටා p බෙදීම ඍණ ඩෙල්ටා v බෙදීම v තමයි අවසානයේදී අපි ගන්න නිකර මාපාංකය කියලා. එතකොට නිකර මාපාංකය මොකද්ද? දුටුතා මාපාංකය මොකද්ද කියලා මතක තියාගන්න නම් සමීකරණය දාන්න පුළුවන්. ඒකට අපි සමහරලාට ආදේශ කරලා දාන්න තියෙනවා. අපි ඊළඟට කතා කරනවා. අපි ඊළඟ කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රත්‍යස්ථාවට අදාළ ගැටලු. ප්‍රත්‍යස්ථාව අදාළ කොහොමද ගැටලු වෙන්නේ? ගැටලු කොහොමද ඉස්දන්නේ? එතකොට අපිට තවත් සිද්ධාන්තවල අවබෝධයක් ගන්න